mp3intromusic.com layout track. පොඩි හැඳින්වීමක් කරන්නම් ICT 2020 පේපර් එක කියන්නේ 29 සහ ඔක්තෝබර් මාසේ 29 සහ දෙවෙනිදා තියෙන ICT පේපර් එකේ A level පේපර් එක කොහොමද ප්‍රශ්න සැකස්ම සිද්ධ වෙලා තියෙන පිළිබඳ ඒ ආකාරය පිළිබඳ අනුමානයක් මම ඔයගොල්ලන්ට කියන්නම් මාතෘකා කීපයක් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නම් පුළුවන් හැමෝම මේක බලලා මේ විදිහට මේ මාතෘකා ටික හොඳට බලාගෙන ගියා නම් ඔයගොල්ලන්ට ගොඩක් සාර්ථකව පේපර් එකට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මම මේ අනුමාන ටික නිර්මාණය කරගෙන මේ අනුමාන මාතෘකා ටික නිර්මාණය කරගන්න යොදාගත්ත 2011 2019 පාස් පේපර්ස් ටිකයි. ඒකම සියලුම පළාත්වල පෙරහුරු පරීක්ෂණ පැවැත්වුව පහුගිය දවස්වල මේ පෙරහුරු පරීක්ෂණවල තිබ්බ පළාත් පේපර්ස් වල තිබ්බ පෙරහුරු පරීක්ෂණවල හැදිච්ච විදිහත් ඒකම කොළඹ ගම්පහ සහ මාතර කියන මෙන්න මේ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ පාසල් වල පයිලට් ටෙස්ට් එක එහෙම නැත්නම් අවසාන පරීක්ෂණය කොහොමද ඒගොල්ලෝ නිර්මාණය කරලා තිබ්බේ කියන මෙන්න මේ සාධක ටික තමයි යොදාගත්තේ මේ අනුමාන ටික මෙහෙම වෙන්න පුළුවන් කියන එක නිර්මාණය කරගන්න. එතෙන්දී මම යුනිට් වයිස් මේක ඉදිරිපත් කරන්නම්. පළවෙනි පාඩම අපේ පළවෙනි යුනිට් එක අරගත්තොත් පළවෙනි යුනිට් එකෙන් අනිවාර්යයෙන්ම බොහෝ දුරට එන්න ඉඩ කඩ තියෙනවා දත්ත ජීවන චක්‍රය. මොකද මේක දත්ත ජීවන චක්‍රය පිළිබඳ සාමාන්‍යයෙන් වැඩි දුර විමසීමක් කළා නැහැ. හේතුව තමයි අපේ සිලබස් එකේ තියෙනවා දත්ත ජීවන චක්‍රය සහ දත්ත සැකසුම් ජීවන චක්‍රය කියලා ජීවන චක්‍ර දෙකක් තියෙනවා. මේ දෙක ගොඩක් වෙලාවට ළමයි පටල ගන්න අවස්ථාවක්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හැමෝම මේක එකක් කියලා හිතන අවස්ථාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම විමසිලිමත් වෙන්න මේ සැරේ පේපර් එකේ දත්ත ජීවන චක්‍රය හෝ දත්ත සැකසුම් ජීවන චක්‍රය පිළිබඳ විමසීමක් කරන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි තොරතුරු වල ස්වර්ණමය න්‍යාය මේක සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම හැම පේපර් එකකම මේ හා සමාන කියන්නේ තොරතුරුක වටිනාකම වැඩි වෙන ආකාරය සම්බන්ධව කාලයට සාපේක්ෂව මේක හැම පේපර් එකකම හැම අවුරුද්දකම මේ දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක මේ අවුරුද්දට අපිට මෙහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සිලබස් එකේ ප්‍රශ්න අහපු නැති තාමයි මහා දත්ත කියලා කියන්නේ බිග් ඩේටා සංකල්පය. මහා දත්ත ගැන අහලා නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා මේ සැරේ මහා දත්ත ගැන යම්කිසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියලා. ඊළඟට තොරතුරු සමුද්දරණය කියන මාතෘකාවෙන් තොරතුරු සමුද්දරණය කියන තොරතුරු විමසීම කියන එක මේ ගැන යමක් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් ඕගොල්ලෝගෙන්. ඊළඟට අභාවිත දත්ත අභාවිත දත්ත ගැන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔබ්සලේට් ඩේටා. හේතුව තමයි මේ දවස්වල නවීන තාක්ෂණික ක්‍රමවේදයක් විදිහට සියලුම ජංගම උපකරණවල වගේ මේ අභාවිත දත්ත ඉවත් කිරීම සම්බන්ධව නොයෙකුත් පර්යේෂණ සිද්ධ වෙන නිසා ලෝකේ මේ ඔබ්සලේට් ඩේටා එහෙම නැත්නම් අභාවිත දත්ත ගැන ප්‍රශ්නයක් එන්න පුළුවන්. වලාකුළු පරිගණක සංකල්පය කියන මාතෘකාවෙන් වාසි අවාසි ගොඩක් අවුරුදු වල අහලා තිනවා. හැබැයි සංරචක ටික අපෙන් අහලා නැහැ. වලාකුළු පරිගණක සංකල්පයේ සංරචක ටික. ඒ නිසා අපි වලාකුළු පරිගණක සංකල්පයේ සංරචක වලට සූදානම් වෙලා යනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට හැමදාමත් වගේ මෘදුකාංග වර්ගීකරණයෙන් ප්‍රශ්නයක් එනවා. හැබැයි නෛතික වර්ගීකරණයෙන් ප්‍රශ්න මෙතෙක් අහලා නැහැ. ඒ නිසා අපි නෛතික වර්ගීකරණය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒතකොට මම කලින් කිව්වා වගේම දත්ත සැකසුම් ජීවන චක්‍රය හොඳින් බලන්න. ඒකම දත්ත වළංගු ක්‍රම ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. පළාත් පේපර්ස් වල දත්ත වළංගු ක්‍රම ගැන හැමතිස්සෙම අහලා තියෙනවා. ඒ නිසා දත්ත වළංගු ක්‍රම දෙක මතක තියාගන්න. ඊට අනුරූප අනිත් ක්‍රම ඊට ඒවා බෙදෙන කොටස් ඒවා එහෙම මතක තියාගන්න. උදාහරණ සහිතව මතක තියාගත්තා නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි දත්ත ආදාන ඍජු ආදානය මාර්ගගත නොවන අන්න ඒ වගේ දත්ත ආදානයයි සැකසුම් ක්‍රම බැච් ප්‍රොසෙසින් කියන එක ඊට පස්සේ රියල් ටයිම් ප්‍රොසෙසින් අන්න ඒ වගේ දේවල් උදාහරණ සහිතව මතක තියාගන්න. තොරතුරු තාක්ෂණයේ යෙදවුමක් මේක නම් ඔයගොල්ලෝ හිතලා ලියන්න පුළුවන්. ඒ නිසා ඒක ලොකුවට ඔළුවට ගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම ලියා ගන්න පුළුවන්. ඊළඟට යුනිට් 2 එකෙන් අනිවාර්යෙන් පරිගණක ඉතිහාසයේ ප්‍රශ්නයක් හැදෙනවමයි. ඒක හරියටම මේකයි කියලා කියන්න බෑ. නමුත් ඉතිහාසයේ ප්‍රශ්නකට සූදානම් වෙලා යන්න. ඒක පුළුවන්කමක් තිබ්බොත් ඔයගොල්ලන්ට පිළිතුරු සැපයුවොත් තව යම්කිසි ලකුණු ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වර්ගීකරණ ක්‍රම මතක තියාගෙන යන්න. ඒ කියන්නේ විශාල පරිගණක වර්ගීකරණ ක්‍රම මේ කියන්නේ විශාලත්වයේ තාක්ෂණය අනුව. ඊට පස්සේ ප්‍රතිදාන උපක්‍රම වලින් printer එකේ අනිවාර්යයෙන්ම මේ සැරේ non impact කියන කතන්දරේ අහන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. මොකද හේතුව මුද්‍රණ යන්ත්‍ර ගැන ලොකුවට අපෙන් විමසීමක් කළා නැහැ පහුගිය පේපර්ස් වල. එතකොට ගොඩක් වෙලාවට ඔය අපි post printer කියලා කියන්නේ POS printer අන්න ඒ වගේ printers ගැන එහෙම අහන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙන නිසා ඒක අයත් වෙන්නේ impactද non impactද මේ කාරණේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
ඒකම තමයි සකසනය ගත්තයින් පස්සේ සකසනය රෙජිස්ටර් ගැන අවුරුදු දෙකකට يعني ගිය අවුරුද්දෙත් පේපර් එකේ තිබ්බා ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් පේපර් එකේ තිබ්බා ඒ පිළිවෙලට අහගෙන අවිලා තින්නේ උඩ ඉඳන් පහළට ඒ නිසා මේ අන්තිම කොටස් හරියෙන් ඒ කියන්නේ IR එක සම්බන්ධව මේ ඉන්ස්ට්‍රක්ටර් රෙජිස්ටර් එක සම්බන්ධව ගොඩක් වෙලාට මේ සැරේ අහන්න ඉඩ කඩ තියෙනවා ඒ නිසා සකසනය රෙජිස්ටර් වල ක්‍රියාකාරීත්වයත් එක්කම මතක තියාගෙන යන එක හොඳයි ඒකම සකසනේ ක්ලොක් සර්කල් එකක් කියන්නේ මොකක්ද කියන එක වැඩිපුර අධ්‍යයනය කරලා යන්න ඒකත් අනිවාර්යයෙන්ම ක්ලොක් සර්කල් එක ක්ලොක් ස්පීඩ් එක මේ දෙක පොඩ්ඩක් වැඩිපුර බලාගෙන යන්න. ඒ වගේම තමයි දත්ත වෙත ප්‍රවේශ වන ක්‍රම ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා දත්ත වෙත ප්‍රවේශ වෙන ක්‍රම දෙකයි අන්න ඒ ක්‍රම දෙක හොඳින් පාඩම් කරගෙන ඒ දෙක උදාහරණ රූප සරහනකුත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දුරතැටිය අනිවාර්යයෙන් මේ සැරේ ප්‍රවේශ කාලය ධාරිතාවය මේ කියන දෙකෙන් අනිවාර්යයෙන්ම ප්‍රවේශ කාලය ගණනය කිරීම ගැන ප්‍රශ්නයක් අහනවා. එහෙම නැත්නම් ධාරිතාවය ගණනය කිරීම ගැන ප්‍රශ්නයක් අහනවා. මේක කෙටි ප්‍රශ්න වෙන්නත් පුළුවන්, ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා දුරතැටියේ ප්‍රවේශ කාලය සහ ධාරිතාවය ගණනය කරන එක හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ CD අපි දැන් දෘඩාංග උපකරණ ගැන කතා කරනකොට මේ සැරේ බොහෝ දුරට ඉඩකඩ තියෙන CD එකේ ලෑන්ඩ් සහ පිට් ගැන තමයි අහන්න වෙන්නේ. රූප සරහනක් දීලා ඔයගොල්ලන්ට නම් කරන්න අහයි මෙන්න මේ වගේ පොඩි රූප සරහනක් දීලා ලෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද පිට් එකක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝගෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි බොහෝ දුරට ඉඩකඩ තියෙනවා නෝත් බ්‍රිජ් එකයි සවුත් බ්‍රිජ් එකයි රූප සරහනක් දීලා රූප සරහන නම් කරන්න. එහෙම නැත්නම් නෝත් බ්‍රිජ් එක සවුත් බ්‍රිජ් එක කොහේ තියෙන දත්තද සම්බන්ධීකරණය කරන්නේ කොහේ තියෙන ඩේටා බස්ද සම්බන්ධීකරණය කරන්නේ මෙන්න මේ වගේ දෙයක් අහන්න තියෙනවා නෝත් බ්‍රිජ් එකයි සවුත් බ්‍රිජ් එකයි සම්බන්ධව. ඊට පස්සේ මෙන්න මේ කොටසත් අනිවාර්යයි සමාන්තර පරිගණනය හෝ ජාලක පරිගණනය හෝ හරිත පරිගණනය හෝ ක්වොන්ටම් පරිගණනය මේකේ සමහර වෙලාවල් වලදී ඔයගොල්ලෝ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් එන්න පුළුවන් අර්ථ දැක්වීමක් කරන්න. එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න පත්‍රය නම් අනිවාර්යයි එක්ක සමාන්තර එක්ක ජාලක එහෙම නැත්නම් ජාලක කියලා කියන්නේ මොබයිල් කම්පියුටිං හරිත පරිගණනය එහෙම නැත්නම් ක්වොන්ටම් පරිගණනය මේ හරිත පරිගණනයේදී අපි අර nature inspired computer කියලා කියනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එන්න ඉඩ තියෙනවා මේ සැරේ පේපර් එකේ. ඒ වගේම තමයි වොන් නියුමාන් ආකෘතිය එයි කියලා හිතන්න අමාරුයි. නමුත් සංකල්ප පහ අහලා නැහැ අපෙන් කොයි වෙලාවකවත්. ඒ නිසා සංකල්ප පහ අනිවාර්යෙන් රූප සරහනත් එක්ක මතක තියාගෙන යන්න. ඒ වගේම තමයි වොන් නියුමාන් ආකෘතියේ දුර්වලතාවයක් වන බොටල්නෙක් කතන්දරය ගැනත් චුට්ටක් ඕගොල්ලෝ පැහැදිලි කරගෙන යන්න. ඒක ඉතා වැදගත් වෙයි ඕගොල්ලන්ට පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්න. අනිවාර්යයෙන්ම ආහාර ක්‍රියාකරම චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය අනිවාර්ය ප්‍රශ්නයක් මේ සැරේ එනවා. ඒක මොකද හේතුව සියලුම පළාත් පේපර්ස් වලත් සියලුම ප්‍රධාන පෙළේ පාසල් වල තියෙන පයිලට් පේපර්ස් වලත් මේක ක්‍රියාත්මක වන ආකාරය ගැන අනිවාර්යයෙන්ම අහලා තිබ්බා. ඒ නිසා ආහාර ක්‍රියාකරම චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය රූප සරහන නම් කරන්න පුළුවන් ආකාරයට හොඳින් පුරුදු වෙලා යන්න. ඒ වගේම තමයි ඊළඟට මතක දූරාවලියෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා අපෙන්. ඒක කොහොමත් හැම අවුරුද්දකම සාමාන්‍ය විදියට එන දෙයක්. ඒ නිසා මතක දූරාවලියෙත් පිළිවෙල පොඩ්ඩක් මතක තියාගෙන යන්න. ඊට අමතරව බහුහර සකසන ගැන අනිවාර්යයෙන්ම මේ සැරේ ප්‍රශ්නයක් එනවමයි. ඒ නිසා බහුහර සකසන පිළිබඳ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාසි අවාසි මෙන්න මේ දේවල් සකස් කිරීම සිද්ධ වෙන ආකාරය බහුහර සකසන ගැන හොඳින් මතක තියාගෙන යන්න ඕන. ඊළඟ කාරණේ තමයි RAM වර්ග 3 වෙනස්කම් සංසන්දනය කරන්න එන්න පුළුවන්. ROM වර්ග 4 වෙනස්කම් සංසන්දනය කරන්න එන්න පුළුවන්. මේකත් ගොඩක් වෙලාවට පළාත් පේපර්ස් වල මම දැක්කම ඊට සමාන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක්. මොකද පළාත් පේපර්ස් හදනකොටත් ඒගොල්ලොත් පුරිම උත්සාහයක් දරනවා ශිෂ්‍යයන්ට පුරිම සාධාරණයක් කරන්න. ඒ නිසා අනිවාර්යෙන් අපි මේව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ යුනිට් දෙකෙන් ඊට පස්සේ අපි අරගත්තොත් යුනිට් 3 අරගත්තොතින් යුනිට් 3 අනිවාර්යයෙන්ම BCD අංකණයක් එන්න පුළුවන්කම තියෙනවා. ASCII අංකණයක් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ASCII එකේ ඔයගොල්ලන්ට වඩාත් පහසුයි. කැපිටල් A කියන්නේ 65යි, සිම්පල් A කියන්නේ 97යි, බිංදුව කියන්නේ 48යි කියන මෙන්න මේ තුන මතක තියන් ගියා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම අනුපූරක ගැටලුවක් අනිවාර්යයෙන්ම එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අනුපූරක ගැටලුවක් කොහොමත් අපේ හැම පේපර් එකකම තියෙන නිසා අනිවාර්යයෙන්ම අනුපූරක ගැටලුවක් කරනවා. අනුපූරක ගැටලුව හොඳින් විසඳන්න පුරුදු වෙලා යන්න. ඒ වගේම IEEE 754 අංකණයක් ගැන මතක තියාගෙන යන්න. ඒකත් ඊටාම වැදගත් වෙයි ඕගොල්ලොන්ට පේපර් එකට සාර්ථකව උත්තර ලියන්න. මේක හතරවෙනි යුනිට් එක ගත්තොත් හතරවෙනි යුනිට් එකේ ලොජික් ගේට් ටෙස්ට් එක අනිවාර්යයි ඔයගොල්ලෝ හැමෝම දන්න කාරණයක් ඒක. ඒකට හොඳින් සූදානම් වෙන්න. ඊට පස්සේ ගොඩක් වෙලාට සමාන්තර හෝ ශ්‍රේණිගත විදිහට පරිපතයක් දීලා මේකට ලියන් ප්‍රතිදානය ලියන් හරි පවතින ආකාරය ලියන් හරි ඒ ගොඩක් වෙලාවට ඒ නිසා ඒකට සූදානම් වෙන්න. XOR එකේ ට්‍රුත් ටේබල් එක හොඳින් පාඩම් කරගෙන යන්න. ස්වාරාත්මක ද්වාර හොඳට අධ්‍යයනය කරන්න. ප්‍රතිපෝෂණ ලූපය අනිවාර්යයෙන්ම බලන්න. ප්‍රතිපෝෂණ ලූපය අනිවාර්යයෙන්ම මේ පේපර් එකේ කොතන හෝ ප්‍රශ්නක ගෑවිලා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම half adder full adder සමීකරණ සමග රූප සරහන් සමග හොඳින් පාඩම් කරගෙන යන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම මේ සැරේ පේපර් එකේ අහන තරක් ෆ්ලිප් ෆ්ලොප් එකේ SR එකයි RS එකයි ඒක
කියන්නේ ක්‍රියාකාරීත්වය නෙමෙයි වැදගත් වෙන්නේ රූප සටහන තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ෆ්ලිප් ෆ්ලොප් එක හොඳින් පාඩම් කරන්න. ඊළඟට මින් ටර්ම් මැක්ස් ටර්ම් මේ දෙක පාඩම් කරගන්න. POS එකයි SOP එකයි කන්වර්ට් කරන විදිය. එහෙම නැත්නම් SOP POS වලට කන්වර්ට් කරන විදිය මතක තියාගෙන යන්න. මේක තමයි ඔයගොල්ලන්ට යුනිට් 4න් ගොඩක් වෙලාට අහන්න තියෙන කියන්නේ මට දැනෙන විදිහට මෙතනින් අහන්න තියෙන ප්‍රශ්න අහන්න තියෙන තැන් ටික තමයි මේ ටික වෙලා තියෙන්නේ. එතකොට පස්වෙනි පාඩම ගත්තොත් ඒකේ පරිගණකයේ බල ගැන්වීමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා හැමදාමත් වගේ. ඊට පස්සේ මෙහියුම් පද්ධති පරිණාමය ගැන අහනවා. පරිණාමය ගැන අහනකොට හැම වෙලාවෙම හැම සැරේම වගේ අහලා තියෙන්නේ කාල විභාජන පද්ධති ගැන තමයි අහලා තියෙන්නේ. ඒ නිසා මේ සැරේත් ඒකම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම OS එක මෙහෙයුම් පද්ධතිය දෘඩාංග මුදුකාංග පරිශීලක සමග කොහොමද සම්බන්ධ වෙන්නේ කියන රූප සටහන පොඩ්ඩක් බලාගෙන යන්න. OS වල කාර්යයන් පහ හොඳින් මතක තියාගෙන යන්න. ඊට පස්සේ OS වර්ගීකරණයේ අනිවාර්යයෙන්ම කාල විභාජන පද්ධති හොඳින් යන්න. ඒක කාල විභාජන පද්ධති කියන එකට මේ සැරේ නම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලෝ බහු පොට බහු අනුයාත බහු සම්බන්ධක ඔය කියන මොකක් හරි නමක් පාවිච්චි කරන්න පුළුවන් කාල විභාජන නම වෙනුවට. ඊට පස්සේ ගොනු පාලන කාණ්ඩයේ තොරතුරු අනිවාර්යෙන් බලන් යන්න. ගොනු ආකෘති ෆැට් NTF එක මතක තියාගෙන යන්න. ආචයන විභාජනය අනිවාර්යයෙන්ම මෙතන මේ සැරේ ප්‍රශ්නයක් වෙනවා. හේතුව ආචයන විභාජනය සහ මතක විභාජනය කියලා කියන දෙකම එක වගේ. ආචයන විභාජන සිද්ධ වෙන්නේ දෘතටියේ, මතක විභාජන සිද්ධ වෙන්නේ ප්‍රධාන මතකයේ. ඒ නිසා මේ දෙකත් ළමයි ගොඩක් වෙලාට පටලව ගන්න නිසා අනිවාර්යෙන් ආචයන විභාජනය සහ මතක විභාජනය කියන දෙක හොඳින් පාඩම් කරගෙන යන්න. ඒකම තමයි ඛණ්ඩනීකරණය ප්‍රතිඛණ්ඩනීකරණය හොඳින් පාඩම් කරගෙන යන්න ඕන. ඊට අදාළ මෘදුකාංගත් සමගම ඊට පස්සේ ක්‍රියායන ඒක කොහොමත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගත යුතුයි. ක්‍රියායනයක් කියන්නේ මොකක්ද අර්ථ දක්වන්න, අතුරු මිදුමක් කියන්නේ මොකද්ද, සංදර්භ සූචිය කියන්නේ මොකද්ද, ඒ ටික අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අර්ථ දක්වන්න පුළුවන්කම තියෙන්න ඕන. සංක්‍රාන්ති රූප සටහන PCB සම්බන්ධව ඒවා සම්බන්ධව ඊට පස්සේ සාධිත ප්‍රමාණය, ප්‍රමාද කාලය, කාරක පූර්ණ කාලය මේ වගේ දේවල් නිර්වචනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. නියමාකරණ වර්ග ටිකයි ඇල්ගොරිතම් ටිකයි පාඩම් කරගන්න ඕන. ඊට අමතරව පොරොත්තු කාලය වගේ දේවල් එහෙම නැත්නම් ප්‍රමාද කාලය වගේ දේවල් ගණනය කිරීම පිළිබඳ අදහසක් තියාගන්න ඕන. මතක විභාජනය යටතේ ප්‍රතිහරණය, මතක ඛණ්ඩනීකරණය, සුසංහිතකරණය, කසල එක් රැස් කිරීම, අතත්ත්‍ය මතකය, පිටුකරණය, ඊට පස්සේ ආරක්ෂා කරන විදිය, ක්‍රියායන ආරක්ෂාකරණය, පේජ් ටේබල් එක මතක යොමුගත කරන ගැටලුව අනිවාර්යයෙන්ම සිතියම් සමග මතක තියාගෙන ඉන්න ඕන. මතක යොමුගත කිරීමේ ගැටලුව නම් එතකොට ඕක තමයි අපිට යුනිට් 5න් අපිට අනිවාර්යෙන් අහන්න තියෙන බොහොම ඉඩකඩ තියෙන තැන් ටික තමයි ඔය යුනිට් 5න් අහන්න තියෙන ටික. එතකොට ඊළඟට අපිට යුනිට් 6 අරගත්තොතින් යුනිට් 6න් සෑහෙන ප්‍රමාණයක් අපි දන්නවා අපිට අහන්න තැන් ඉඩ තියෙන. මේ ගොඩක් තිබ්බට මම මේ අනුමාතෘකා කරලා තියෙන මේ මාතෘකා සමහරලාට එකම වගේ මාතෘකා ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය නම් අඩුයි, මාතෘකා ප්‍රමාණය විශාල වුණාට. ඉතින්දී නෙට්වර්ක් මේ යුනිට් 6න් අපේ සංවේදන පද්ධතිය සංරචක ටික අහන්න තියෙනවා. සංඥාවල දෝෂ, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික පාදක සංනිවේදන ක්‍රමවල පරිණාමය, සම්ප්‍රේෂණ විධි, සම්ප්‍රේෂණ මාධ්‍යවල ගුණ, ඊට පස්සේ P2P ඍජු ලක්ෂ සම්බන්ධතාවය, සරල කියන්නේ නැත්නම් මේකට සරල ස්පලකය. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අහන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. සමජාල කියලා හරි. එහෙම නැත්නම් ක්ලයන්ට් සර්වර් මෙන්න මේ කියන දෙක. ඒ කියන්නේ සේවා දායක, සේවා ග්‍රාහක ජාල. මෙන්න මේ ආකෘති දෙක ගැන ගොඩක් වෙලාට ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. මූර්ජන රූප සටහනක් බලාගෙන යන්න. බහුවත්පතකරණය අනිවාර්යයෙන් බලාගෙන යන්න ඕන. ඒ වගේම බහුපතකරණය විතරක් මදි, ආකේතකරණයත් ඒ විදිහටම පාඩම් කරගෙන යන්න ඕන. ආකේතකරණ ක්‍රම තුනම හොඳට මතක තියාගෙන යන්න ඕන. සමතා පරීක්ෂාව සම්බන්ධයෙන් අනිවාර්යෙන් ගැටලුවක් ඕගොල්ලන්ට එනවා. ඒ වගේම තමයි PSTN පොදු ස්විච් දුරකථන ජාලයේ කොටස් දෙක නම් කිරීම සම්බන්ධව අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම network topology වලින් එහෙම නැත්නම් ජාල ගොඩනගන ක්‍රම වලින් ring topology එක මතක තියාගෙන යන්න. හේතුව තමයි ඒක අපේ අර token ring ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වන නිසා. MAC address එකක් උදාහරණයක් සහිතව මතක තියාගෙන යන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම රාමුවේ කොටස් දෙක මතක තියාගෙන යන්න, පිටුවේ කොටස් දෙක මතක තියාගෙන යන්න. ඒ වගේම නියමාවලි අනුපිළිවෙලින් මතක තියාගෙන යන්න ඕන. පරිණාමයේ නියමාවලි පරිණාමයේ වෙච්ච විදිහ අනුපිළිවෙලින් මතක තියාගන්න ඕන. පණවිඩ විකාශ ක්‍රම ටික මතක තියාගෙන යන්න ඕන. ගේට්වේ එකක් කියන්නේ මොකක්ද කියන එක, IP addressing කොහොමද සාමාන්‍ය විදිහටම ප්‍රශ්නයක් එනවා. ආයතනයේ නම ගොඩක් වෙලාට අහන්න තියෙනවා. IANA කියන එක අහන්න ඉඩ තියෙනවා. ඒ වගේම loop back address එක ගැන අහන්න ඉඩ තියෙනවා. servers වර්ගවල අර්ථකථන ඉදිරිපත් කරන්නේ circuit switching ක්‍රමවේදය බොහෝ දුරට අහන්න ඉඩ තියෙනවා මොකද්ද කියලා. ඒ වගේම repeater එකක්, hub එකක්, switch එකක්, router එකක් මේවා ගැන හොඳින් අධ්‍යයනය කරලා යන්න. ඊට පස්සේ ජාල පරීක්ෂා ක්‍රම වලින් pin එකයි, IP config එකයි, traced කියන එකයි මේ දෙක හොඳින් බලාගෙන යන්න.
UDP සහ TCP නියමාවලිය අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. වසම් නාම දූරාවලිය පොඩ්ඩක් හොඳින් බලාගෙන යන්න. මේක අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේම OSI මොඩල් එකයි TCP මොඩල් එකයි සංසන්දනය කළා අරකින් මෙච්චර කීයක් අඩු වුණාද ඔන්න වගේ එක ළඟ රූපතරහන් දෙක අඳින්න ගොඩක් වෙලාට එන්න ඉඩ තියෙනවා গুপ্ত කේතනය හොඳින් බලාගෙන යන්න ඊට පස්සේ පොදු අනතුරු ආක්‍රමණ දෝෂජනක වැඩසටහන් වලින් වෛරස් ඊට පස්සේ CIDR අංකණය මෙන්න මේවා සම්බන්ධව හොඳින් බලාගෙන යන්න අංක යුනිට් අංක 6ට කියන්නේ නෙට්වර්ක් පාඩමට අදාළව මේ ටික හොඳින් බලාගෙන යන්න ඕනේ ඊට පස්සේ අපි ගත්තොත් යුනිට් අංක 7 යුනිට් අංක 7න් අනිවාර්යයෙන්ම මේක සිස්ටම් පාඩම මේකෙන් එනවා පද්ධති වර්ගීකරණයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්වයංක්‍රීය තොරතුරු පද්ධති 10න් 10ම අහන්නේ නැහැ මේකෙන් ගොඩක් වෙලාට TPS එකක් හරි ස්මාර්ට් සිස්ටම් එකක් හරි ගැන අහන්න ඉඩ තියෙනවා දියඇලි හැමදාම වගේ අහලා තිනවා මේ සැරේ ගොඩක් වෙලාට ඉඩකට තියෙන සර්පිල සහ සුචල්ය දියඇලි එකත් මතක තියාගෙන යන්න ඕන ඒ නිසා මේ ආකෘති දෙක මතක තියාගන්න මූලික විමර්ශන ක්‍රම වලින් ශක්්‍යතා අධ්‍යයන ක්‍රම ටික අනිවාර්යෙන් පාඩම් කරන් යන්න කාර්යබද්ධ නොවන අවශ්‍යතා හැමදාම අහනවා ඒ නිසා අනිවාර්යෙන් එකකින් ප්‍රශ්නයක් තියෙනවා විශ්ලේෂකම වලම් වලින් ලෙවල් 0 එකයි DFD එකයි අනිවාර්යෙන් බලාගෙන යන්න අතුරු මුහුණත් වර්ග තුන මතක තියාගන්න ඕන පද්ධතියක ඒ වගේම තමයි ක්‍රම ලේඛන ක්‍රේතකරණ ශික්ෂණය නම් කරන්න කියන්නේ නම් කිරීම නීඩ කිරීම ක්‍රම ලේඛන පිළිසැලසුම් අන්න ඒ වගේ දේවල් ටික හොඳින් මතක තියාගන්න මොකද ක්‍රම ලේඛන ක්‍රේතකරණය සම්බන්ධව ලොකු ප්‍රශ්න ගොඩක් වෙලාට අහලා නැහැ ඒ නිසා ඒක හොඳින් මතක තියාගෙන යන්න එතකොට පද්ධති පරීක්ෂා කිරීමේ ක්‍රම පද්ධති ස්ථාපනය කිරීමේ ක්‍රම පිරිනැමි පැකේජ් වල වාසි අවාසි අනිවාර්යයෙන් පෙරණිමි පැකේජ් වල වාසි අවාසි අනිවාර්යයෙන්ම මතක තියාගෙන යන්න ඕනේ ඊට පස්සේ යුනිට් 8 ඩේටාබේස් එකෙන් අනිවාර්යෙන් DB නිර්වචනය ඩේටාබේස් එක නිර්වචනය කරන්න කියයි ආකෘති ටික අහන්න ඉඩ තියෙන ගොඩක් ලාවට ඊට පස්සේ බහුදත්ත සහිතව තියෙන පරිපාටික කියන්නේ බහුදත්ත සහිතව තියෙන ER එකක් පරිපාටික සටහනකට පරිවර්තනය කරන්න ගොඩක් දුරට එන්න ඉඩ තියෙනවා ඒ වගේම තමයි ER එකක් අඳින්න පුළුවන් මේ සැරේ ER එක මෙන්න මේ වගේ ER එකක් එක්ක මික්ස් වෙච්ච එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේ ER එක කියන්නේ භූතාර්ථයක් තවත් භූතාර්ථ වලට බෙදෙන අවස්ථාවක් අපි කියනවා විස්කෘත භූතාර්ථයක් කියලා අන්න ඒ වගේ අවස්ථාවක් අනිවාර්යෙන් මේ සැරේ අහන්න පුළුවන් දුර්වල භූතාර්ථයකුත් එක්කලා ඒ නිසා මෙන්න මේ වගේ භූතාර්ථයකට සූදානම් වෙලා යන මේක වයඹ පළාත් පේපර් එකේ තමයි තිබ්බේ ඒ නිසා මේක ගොඩක් වෙලාට අපි අනුමාන කරනවා මේ විදිහට එන්න ඉඩ තියෙනවා කියලා එතකොට වසම කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න ඕන ඊට අමතරව ANSYS Spark නිර්මිතයේ මට්ටම් 3 ඒවා සම්බන්ධ වෙන විදිහ DBS සැලසුම් මෙවලම් දාවන කාල මෙවලම් උපපද්ධති කියලා ඔය තියෙනවා මම හිතන්නේ අන්න ඒ ටික ඔයගොල්ලෝ හොඳින් බලාගෙන යන්න ඕන SQL වල DDL DML කියන කොටස් දෙක හරියටම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕන ප්‍රමතකරණයෙන් පරායත්තතා ටිකයි විපරීතතා ටිකයි හොඳින් පාඩම් කරගෙන යන්න ඊට පස්සේ යුනිට් 9 අරගත්තොතින් ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් පාඩම Python පාඩමේ ෆ්ලෝ chart එකක් අනිවාර්යයෙන්ම SAK ස්ට්‍රක්චර්ඩ් එකෙත් එන්න පුළුවන් ඒකේ අවුට්පුට් එක අහන්න පුළුවන් MCQ වල ගොඩක් කරලා අවුට්පුට් අහනවා එතකොට ප්‍රමුඛතාවණු පිළිවෙල මතක තියාගන්න def එක while එක පොඩ්ඩක් මතක තියාගෙන යන්න පරම්පරා ටික භාෂා පරම්පරා 4 මතක තියාගෙන යන්න ඒ වගේම තේරීම් ශිල්ප ක්‍රම ටික අනිවාර්යයෙන්ම මේ සැරේ පාඩම් කරගෙන යන්න මේකෙන් MCQ තියෙන්න පුළුවන් නිසා ඊට පස්සේ 10 වෙනි ඒකකයේ අරගත්තාන් පස්සේ 10 වෙනි ඒකකෙන් අපි කොහොමද දන්නව අපිට HTML එකේ අනිවාර්යෙන් ප්‍රතිදානයක් ලියන්න එනවා ෆෝම් එකට අදාළව යමක් එන්න පුළුවන් CSS වල කාර්යක්ෂමව CSS කේතයක් ලියන විදිය තමයි මේ සැරේ බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා කාර්යක්ෂමව CSS කේතයක් ලියන විදිය ගැන හොඳින් පුරුදු වෙන්න මේකට හොඳම උදාහරණය තමයි වයඹ පළාත් පේපර් එකේ තියෙන CSS ගැටලුව කරා නම් ඕගොල්ලන්ට ගොඩක් වෙලාට මේ කාර්යක්ෂමව CSS කේතයක් ලියන විදිය හරියටම පුරුදු වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා CSS වල internal මේ කියන ආකාර තුනෙන්ම ලියන විදිය ගැන හොඳින් අධ්‍යයනය කරන් යන්න PHP වලින් while code එක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන් යන්න database එකට connect කරන එක ගිය සැරේ ස්ට්‍රක්චර්ඩ් එකේ ආව නිසා නේන්නත් පුළුවන් හැබැයි මේකේ පිළිතුරු සැපීමේ ප්‍රතිශතය තියලා තියෙන 10%කටත් වඩා අඩු ප්‍රතිශතයක් ඒ නිසා නැවත මේ පාර එක යෙදෙන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ලිස්ට් එකක් ටේබල් එකක් මතක තියාගෙන යන්න ඒ වගේම තමයි get post කියන මෙතඩ් දෙක අනිවාර්යෙන් මතක තියාගන්න මේ දෙකේ වෙනස්කම් හෝ සංසන්දනය කිරීම වෙන්න පුළුවන් උඩුගත කිරීමේ මුදුකාංග example සමග අහන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒකත් හොඳින් පාඩම් කරන් යන්න 10 වෙනි පාඩමට අදාළව එතකොට 11 වෙනි පාඩමේදී අනිවාර්යයෙන්ම Arduino එක කොටස් එකක් හෝ දෙකක් වගේ නම් කරන්නයි සුද්ධ සකසන වර්ග ගැන අහවලගෙන් අහන්න ඉඩ තියෙනවා Raspberry එක ගැන Uno එක ගැන කොහොම වර්ග අහන්න ඉඩ තියෙනවා ඒ වගේම තමයි Arduino සුද්ධ සකසනයේ තත්ත්වයන් ටික අහන්න ඉඩ තියෙනවා කියන්නේ RAM එක කොච්චරද cache memory එක කොච්චරද ඒ ටික පොඩ්ඩක් මතක තියාගෙන යන්න void setup එකයි void loop එකයි කේත ටික ලියන විදිය default කේත ලියන විදිය
මතක තියාගෙන යන්න. ඊට අමතරව LED බල්බයක් වාර ගාණක් දැල් වෙන ආකාරය විතරක් පොඩ්ඩක් මතක තියාගෙන යන්න ඕන. ඒක අනිවාර්යයෙන් විශේෂත්වය. ඊළඟට IoT නිර්වචනය සහ සංරචක සහ උදාහරණ. ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන 11 වෙනි පාඩමෙන්. 12 වෙනි පාඩමෙන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අංකිත ආර්ථිකයේ නව වාණිජ ක්‍රම 3, ඒ වගේම ව්‍යාපාර වර්ග 3. අංකිත ආර්ථිකයේ මාතෘකාව යටතේ නව වාණිජ ක්‍රම 3යි ව්‍යාපාර වර්ග 3යි මතක තියාගෙන යන්න ඕන. ඒ වගේම තමයි ඊ වාණිජයේ වාසි අවාසි පාරිභෝගික ව්‍යාපාර දෙපාර්ශ්වයටම මේක මතක තියාගන්න ඕන. ඊට පස්සේ ව්‍යාපාරයේ ගනුදෙනු වර්ග ටික ඊ ව්‍යාපාර වර්ග 4. ඔච්චර තමයි ඔයගොල්ලෝ මතක තියාගෙන යන්න ඕන. මෙන්න මේ අංකිත ආර්ථිකය කියන මේ පාඩමෙන් මතක තියාගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඊ-කොමර්ස් කියන එකෙන් මතක තියාගෙන ගියා නම් හොඳටම ප්‍රමාණවත්. එතකොට නියෝජිත මෘදුකාංග සම්බන්ධව කෘත්‍රිම බුද්ධිය ගැන අනිවාර්යයෙන් මේ සැරේ අහනවා. මිනිස් යන්ත්‍ර සහ සම්බන්ධතාවය ගැන අනිවාර්යයෙන්ම අහනවා. මෘදුකාංග කාරක මෘදුකාංග කාරක වලින් බහුමෘදුකාංග කාරකයක් ගැන තමයි අහන්නේ. රූප සරහනක් දීලා ඒජන්ත මේ ඒජන්ත කොහොමද සම්බන්ධ වෙන්නේ? අන්න ඒ ටික කියන එක ගැන හොඳින් අහනවා. nature inspired computer එක ගැන අහන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා මෙන්න මේ පාඩම් 13ට අදාළව මම බොහොම ඉක්මනින් කිව්වේ මේ වීඩියෝ ගොඩක් දිග වෙලා මේකේ ධාරිතාවය වැඩි වෙන නිසා මෙන්න මේ කියවුණු මාතෘකා ටික හොඳින් ඕගොල්ලෝ බලාගෙන ගියොත් ඕගොල්ලන්ට සාර්ථකව විභාගෙට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා.